සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක් විෂන් කෙයා. මම කැමතියි නදීර උදව් කරන්න. හැබැයි මහත්තයෝ නදීගේ අප්පච්චි නම් ටිකක් අමුතු විදිහකට හිතන කෙනෙක්. එයා නදීව රස්සාවකටවත් යවන්නේ. මම try කළා රස්සාවක් හොයලා දුන්නා. එපයි ගුවනේ. කොහටවත් යවන්නේ. කොහාටවත් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නදීට මේ ගමේ මිදා විශාරද විභාගය කරන්න පුළුවන්. එහෙමනම් ඉතින් මහත්තයම ගිහිල්ලා නදීගේ අප්පච්චිව හම්බෙලා මේ ගැන කතා කළොත් තමයි මං හිතන්නේ වඩා හොඳ. එහෙමනම් මම කලායතනයේ පැත්තේ යන ගමන් නදීලා ගෙදරට ගොඩ වෙලා යන්නද? ඔව් මහත්තයෝ. ප්‍රශ්නයක් නැහැ එහෙම කරන්න. කෙල්ලට යහපතක් වෙනවා නම් ඉතින් මාත් කැමතියි මහත්තයෝ. එන මහත්තයා මම යනවා. හොඳයි. බිස්නස් වලටත් යන්න බෑ. හොඳයි. මේ මහත්තයා හෙටත් ඉන්නවනේ. ඔව් මම හෙට ඉඳලා අනිත් දැනන්නේ. හරි ප්‍රශ්න නෑ. එන අපි ගනුදෙනු හෙට බලාගමුකෝ. හරි මම ඒ ඔක්කොම පියවලා යන්නේ. හරි. හොඳයි. ප්‍රේම් මේ නෙත් මේ අහලා විසල්ගෙන් ඒගොල්ලන්ගේ සම්බන්ධය ගැන අපේ ගෙදරට කියන්නද කියලා. ඉතින් මේ විසල් කියලා කමක් නැහැ කියන්න කියලා. දැන් අපි මොකද කරන්නේ? සුජාතා මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. නමුත් මේ වගේ වැඩ කරනකොට පිළිවෙලක් තියෙන්න එපා. ඔව් ඔව්. එහෙමනම් අපි විසල්ට කියමු එයාගේ වැඩිහිටියන්ට මෙහාට ඇවිල්ලා මේ ගැන කතා කරන්න කියලා. විසල් එයාගේ වැඩිහිටියෝ එක්කලා කතා කරන්න ඉස්සෙල්ලා මා එක්කලා කතා කරලා ඉන්න එපා. මේ එහෙනම් දුවට කියන්නද විසල්ට කියන්නේ කියලා ඔයා එක්ක කතා කරන්න කියලා? කියන්න. හැබැයි මම දන්නවා කවදාවත් විසල් ඇවිල්ලා මේ ගැන මා එක්කලා කතා කරන්නේ නැහැ කියලා. එහෙනම් ඉතින් ඔයා විසල් එක්ක කතා කරන්න. සුජාතා මම නිකන් සෞතු වෙයිද? එහෙම වෙන්නේ කොහොමද? ඔයා විසල් එක්ක මේ ගැන කතා කරන්නේ තාත්තා කෙනෙක් හැටියටනේ. හරි. මම විසල් එක්කලා මේ ගැන කතා කරන්නම්කෝ. මේ වෙලාවේදී විසල් අපේ පවුලට සම්බන්ධ වෙන එක හොඳයි. මොකද එතකොට මට විසල්ව පාලනය කරන්න පුළුවන්. වීරසූරිය ලෑස්ති වෙනවා විසල් එක්කලා අලුත්ෙන්ම CD එකක් කරන්න. ඒ වුණාට අපි විසල් එකට තාම උත්තරයක් දීලා නැහැ. හරි. මේ ඔයා එහෙනම් විසල්ට කෝල් එකක් දෙනවනේ? ඔව්. මම ඔෆිස් එකට ගිහලා කෝල් එකක් දෙන්න. තාත්තේ ආත්‍යා කොහම නදී? නදී යන්න හරි වැඩ. බලමු. යන්. ස්කින් එක ප්‍රොටෙක්ට් කරන නරිෂ්ඩ් බේස් එකක්. පන්ස් ලයිට් මොයිස්චරයිසර් එක ෆ්‍රෙෂ් ග්ලෝ එකක්. ඉන්ජි සාරය මුසකොට ඇති නව ඇන්ටිබැක්ටීරියල් ලේයරයකින් ඊවා විශ්වාසයෙන් පෙරමුණේ. ඔබේ තිස කෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම ලයිෆ් බොයි ඩබල් සැෂේ ₹10 පමණයි. කමන්නේ නදී වැඩේ කර. මට ආසයි බලන්න. මේකත් ඉතින් කලාවක් තමයිනේ. මේක තමයි මහත්තයෝ අපේ උරුමය. අපි ජීවත් වෙන්නේ මේකෙන්. මහත්තයෝ වාඩි වුණා නේද? හොඳයි.
දවසට සාමාන්‍ය වලන් කීයක් විතර හදනවද? 25ක් 50ක් විතර. මහන්සි හැටියට තමයි මහත්තයෝ වැඩ. මැටි අනන්නත් දවස් ගාණක් මහන්සි වෙන්න ඕනේ මහත්තයෝ. එතකොට පුච්චන්ට තියෙනවා. පුච්චනකොට කඩේනේවා. අනික ඉතින් සොච්චම් මුදලකටනේ මේවා ගන්නෙ. මහන්සිය විතරයි. නේ ඊයේදී මහත්තයාට බොණ්ඩ මොන හරි ගෙනාවනම් එපා. මොකද ඒවා මන් දැන් බත් කාපු ගමන් ආවේ. අනේ මහත්තයෝ. අපේ දුප්පත් ගෙදරින් ඉතින් කහට පෝප් එකවත් රස බලලා යන්න එපා. අනේ සමා වෙන්න. කමක් නැහැ. කැමති දෙයක් දෙන්නකෝ. මේ මහත්තයර නංගි ගැන හිතක්වත් පහළ වෙලාද? නංගි ගැන කෙසේ වෙතත් නංගි කටහඬ ගැන නම් වර්ණනා කරනවා කෙලවරක් නැතුව. ආවම අහගන්න බැරිය නේද මොකද උනේ කියලා. මොනවා වුණත් හොඳ මිනිස්සෙක්. මම නම් හිතන්නේ නදීට කරදරයක් වෙයි කියලා. වැඩ දුර ඉගෙන ගත්තයි කියලා ඉතින් මොනවා කරන්න දාන්නේ? මොකද ඉතින් අප්පච්චි නංගි රස්සාවකට යවනවා කියලා. දැන් ඔයා කැමති නැද්ද ඔයගොල්ලන්ගේ නංගි විශාරදවරියක් වෙනවද කියන්නේ? මේ කැලේට මොන විශාරදවරියෝද? එහෙම කියන්නේ පනිමාලි. ගෑනුන්ගේ පින තියෙන කුණු මුල්ලෙලු. කවුද දන්නේ කොහෙන් නවතියද කියලා? මේ වාට බැද්ද පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. අපු මම යන්නේ එක හරිනේ. මහත් ඇවිල්ලා ඕන දෙයක් කියලා ගියාවේ. අපි දෙන්න පස්සේ ගිහලා පොඩි පෝර පාරක් දාමු. මම දැන් යන බිස්නස් එකට. මේ ගින් තියන්න. මහත්යාගේ දවල් කෑම එක කෙලින්ම කලායතනෙට ඈ. එලා අපි ගියා. මහත්තයෝ මහත්තයා කියන දේවල් අපිට තේරෙන්නේ නැහැ. නදී කියලා කියන්නේ හුඟක් හොඳ හැකියාවක් තියෙන ළමයෙක්. එයාගේ හැකියාව මේ සකපෝරුවට සීමා කරලා තියෙන එක අපරාධයක්. අපි යාට විශාරද දක්වා ඉගෙන ගන්න ඉඩ දෙමු. අනේ මහත්තයෝ. අපි කොහොමද ඕවට වියදම් කරන්නේ? ඒ හැම දෙයක්ම මම බලා ගන්නම්. ඉස්සෙල්ලා අම්මයි තාත්තයි මේකට අවසර දෙන්නකෝ. එතකොට කොහෙද ඔය පන්ති යන්නේ? නදීට කොළඹ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කුරුණෑගල තියෙන ඕන තරම් කලායතන විශාරද දක්වා ඉගෙන ගන්න. ඒකක රෙජිස්ටර් වෙලා සතියේ දවස් දෙකක් ක්ලාසස් යන්න විතරයි තියෙන්නේ. එතකොට මහත්තයෝ ඔය විභාගේ ඉවරුනහම මොකද වෙන්නේ? ඒකෙන් හම්බෙන සර්ටිෆිකට් එකටයි නදීගේ උසස් පෙළ සර්ටිෆිකට් එකටයි මම මේ ළඟ ඉස්කෝලේකට ගුරුපත් වීමක් හදලා දෙන්න. මාත්‍යක් කියන නිසා අපි කැමති වෙන්න. මම මේ හැම දෙයක්ම කියන්නේ නදීගේ හැකියාව දැකලා. මේ වගේ ළමයිගේ හැකියාව නිකන් නැතිවලා යන එක අපරාධයක්. මම පොරොන්දු වෙනවා හැම මාසෙකම මේ යන වියදම් මේ ගෙදරට එවනවා කියලා. මාත්‍යට බොහෝම පිං. අපේ මේ දුප්පත්කම හින්දා මහත්තයෝ අපිට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. අනිත් එක මං හරි බයයි. මම මේ කෙල්ලට මගේ පණටත් වැඩි ආදරේ. මම ඒකයි මේ ළමයාව මගේ අස්මානෙම තියාගන්න කැමති. ඒකයි මම මෙයාව රස්සාවකටත් අරින්නේ නැත්තේ මහත්තයෝ. නදීට හරියටම මහන්සි වෙන්න තියෙන අවුරුදු 3යි. ඒ නදී රාජගුරු කලායතනයේ ඩිප්ලෝමා දක්වා ඉගෙනගෙන තියෙනවනේ. ඔව් සර් මම ඩිප්ලෝමා වෙනකන් ඉගෙන ගත්තා. මෙහෙ විශාරද කරන්න විදිහක් නැති නිසායි නතර වුනේ. නදී විශාරදවරියක් වෙන්න. වට වරදින්නේ නැහැ. සර් කියපු දවසට ස්ටුඩියෝ බුක් කළා. ඒත් තාම මම කන්ෆර්ම් කළේ නැහැ. ඇයි එහෙම කළේ? ඒක කන්ෆර්ම් කරන්න. එයාට දන්නන්න ඒ දවස් වලට අපි අනිවාර්යෙන්ම රෙකෝඩින් කරනවා කියලා. දැන් මම කතා කරන්න ගිහලා.
විසල් එක්කලා මෙච්චර කාලයක් කතා නොකරපු මාතෘකාවක් කතා කරන්නයි මම මේ හදන්නේ. ඒ මොකද්ද මිස්ටර් ප්‍රේමතිලක? නෙත්මි ගැන. ඇයි මං කතා කරන්නද එපාද? කතා කරමු. නෙත්මි අම්මට කියලා තියෙනවා කාරණාවක්. ඒක ඇත්තද? ඒ ගැන මං කතා කළාට කමක් නැද්ද? මේකයි මිස්ටර් ප්‍රේමතිලක. මම නෙත්මි මුලින්ම ආශ්‍රය කර යාළු විදියට. ඇත්තම කියනවා නම් නෙත්මිමයි මගෙන් ආදරයක් ගැන ඇහුවේ. තරුණ හදවත් ජන අපි අමුතුවෙන් කතා කරන්න ඕනේ නෑනේ. විසල් දන්නවනේ තරුණ හිත් ගැන. ඕ හරි ස්වභාවිකයි. මට දැනගන්න ඕනේ විසල් නෙත්මිට ඇත්තටම ආදරය කරන්න කියන එකයි. මිස්ටර් ප්‍රේමතිලක බොරුවට ආදරය කරන්න බෑනේ. එහෙමනම් මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. විසල්ගේ දෙමව්පියන්ටත් කියලා අපි මේ තීරණය ස්ථිර කරගමු. එහෙම නේද හොඳ? ඒක හොඳයි මිස්ටර් ප්‍රේමතිලක. හැබැයි අද හෙටම කසාදයක් ගැන හිතන්න නම් අමාරුයි. ඒ ගැන අපි දෙවනුව කතා කරමු. පළවෙනි සාකච්ඡාව මෙතනින් අවසන් කරමු. එක අතකින් මට සතුටුයි විසල් වගේ කෙනෙකුට මගේ දුව කැමති වෙච්ච එක ගැන. විසල් මගේ දරුවෙක් වගේ. කලාලෝකයේ විසල්ගේ තාත්තා මමයි. මම විසල්ට ආදරෙයි. විසල් මට ඉන්නේ නෙත්මි විතරයි. මම විසල්ගෙන් ඉල්ලන එකම ඉල්ලීම නෙත්මි ආදරෙන් බලා ගන්න කියලා. අපේ ලයිෆ් බෝයි දැන් ලයිෆ් බෝයි ඔලිව් වෙලා. කැටයක් රුපියල් 53කට. දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් බයිට් සිග්නල්. හත්යට පින් සිද්ධ වෙනවා මේ ගත්ත තීරණයට. අපේ කලායතනයේ ඉතින් වැඩිපුරම කෙරෙන්නේ නැටුම් සම්බන්ධවයි. ඒ කාලේ මේ පැත්තේ ඉස්කෝලේක සංගීතය උගන්වපු ගුරුවරයෙක් තමයි සංගීතාංශ භාරව කටයුතු කළේ. ඒවලට ඉතින් මේ මහත්තයා මෙහෙන් ගියාට පස්සේ සේරම නැවතුණා. නදීට ඉගෙන ගන්න පුළුවන් වුණේ ඉතින් ඩිප්ලෝමා එකට යනකම් විතරයිනේ. එයා තමයි දැන් ওই පොඩි ළමයින්ට ගායනයේ පැත්ත පුහුණු කරන්නේ. එයා විශාරදවරියක් වෙනවා නම් ඒක මේ ගමට මොනතරම් සේවයක්ද? මම හෙට මේ ගමෙන් ගියත් රාජගුරු මහත්තයා වෙනුවෙන් කරන්න ඕන ඕනම දෙයක් මම කරනවා. දැන් මේ මහත්තයා ආපු කාරණාව සාර්ථක වුණාද? 200ක් සාර්ථකයි. ලබන සුමානේ මම දකුණු පළාතට යන්න හිතන් ඉන්නවා මාතරට. එහි ජනගිය මේට වඩා වෙනස්. ඊට පස්සේ රත්නපුරට යන්න. ඊටත් වඩා වෙනස්. පළාතෙන් පළාතට ජනගිය වෙනස් වෙනවා. ඒ පළාතෙන් පළාතට ආවේනික වෙච්ච නාද රටාවක් තමයි හැදිලා තියෙන්නේ. මේ වැඩේ මේ මහත්තයට මිසක් වෙන කාටවත් නම් කරන්න බෑ මහත්තයෝ. අද අපි යන්නේ ගම් මැද්දටනේ. අද අපි යනවා මේ සීගිරිය දකුණු පැත්තේ තියෙන ගමකට. ඒක බොහොම පැරණි ගම්මානයක්. මම හිතන්නේ මහත්තයට උමනා කරන කරුණු කාරණා බොහොමයක් එහෙන් දැනගන්න පුළුවන්. අපි එනන් ප්‍රමාද නොව යමු නේද? යමු යමු. හරි. කොහමද? මම විසල්ට කියන්න තෝරගත් හින්දු ටික. හොඳයි නේද? කාමරේ. මම ඉක්මනටම ටයිප් සෙටින් එක දෙවන්න. ඕකේ සර්. හැබැයි ඉතින් විසල් කැමති වුණොත් තමයි. විසල් මේවට අකමැති වුණොත් තව හොඳ කෙනෙකුට කියන තව හින්දු ටිකක් අපි ලියගමු. කොහොමද හරි ඉක්මනට මේ ටික විසල්ට යවන්න. ඕකේ. හරි. ගණන් මිනුම් කතා කරාද? ගාන කතා කරගන්න මෙහෙට ආපුවම් බැරිය. හැබැයි ආරි විසල් මේකට කැමති වෙනවා නම් මං විසල් ඉල්ලන ඕන ගානක් දෙනවා.
මට ඕනේ විසල්ව ප්‍රේමතිලකයෙන් කටලා මා ළඟට ගන්න විතරයි. මේ දවස්වල ප්‍රේමතිලක මහත්තයා ඔලුව උස්සලා ඉන්නේ විසල් නිසායි. ආඩි දන්නවද? ඔය ප්‍රේමතිලකයා ඉස්සෙල්ලාම සින්දු ලියාගෙන බඩ ගාගෙන මා ළඟට අරන් ආවේ. මම ඒ සින්දු ගායකලව කිව්වා. ඒ දවස්වල ඔය මිනිහා මට පින්දිදී හිටියේ. අන්තිමට මිනිහා මගෙන් අයින් වෙලා ගිහලා තනියම CD කරන්න පටන් ගත්තා. ද ප්‍රේමතිලක මහත්තයා කොහෙද ඉන්නේ? ආඩි මිනිහා කොහේ හිටියත් මට කමක් නැහැ. මට ඕනේ ආයෙත් වතාවක් මිනිහා සින්දු ලියාගෙන බඩ ගාගෙන මා ළඟට එනවා බලන්නයි. සිතුම් සර් මේ ගමට ආවෙකි හරි ගියේ නදීටයි. විශාරද විභාගේ මගේ තිබුණු හීනයක්. මං කවදාවත් හිතුවේ නෑ අපේ අප්පච්චි මේකට කැමති වෙයි කියලා. සිතුම් සර් කියපු විදිහට තමයි අප්පච්චි මේකට කැමති වුනේ. එතකොට දැන් ඕකට යන වියදම සිතුම් සර් කොහොමද නදීට දෙන්නේ? ගමට විත් දීලා යනවද? තාම මේ ගැන හරියට කිව්වේ නෑ. ඒ කියන්නේ සිතුම් සර් සැරින් සැරේ මෙහාට එනවා. ඇයි? එපාද? ඒක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි වගේ. සිතුම් සර් නරක කෙනෙක් නෙවෙයිනේ. නැහැ. එයාගේ හොඳ වැඩිකම ප්‍රශ්නයක් වේද දන්නේ. ඔයා මොනවද මේ කියවන්නේ? මං හිතන්නේ සිතුම් සර් නදීට ආදරය කරනවා. ඒක උනේ මෙහෙමයි. මුලින්ම සිතුම් සර් නදීගේ හඬට ආස කළා. පස්සේ හඬට ආදරය කරා. හා නැද්ද? පව් කතා කියන්න එපා මැනි. සිතුම් සර් මට ගුරුවරයෙක්. නදීට හරියනවට මම කැමතියි. උඹ ගොඩාක් දුක් විඳ කෙල්ලෙක්. ඔයා කිව්ව කතාවට මගේ ඔළුවත් එක්ක අවුල් වුණා. අපි යමු. දන්නවද? ඔයගලන්ගේ තාත්තා මට ඔෆිස් එකට එන්න කියනකොට මම හිතුවේ නෑ මේ දේ ගැන කතා කරන්න කියලා. දැන් ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ නේ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ මම ඔයගලන් තාත්තට කිව්වා ශාරදවරියක් වෙලා ඉතින් ගෙදර ඉඳලා වැඩක් නැහනේ. රස්සාවට යවන්න ඕනේ. සැඳෑ කළුවර කුරගගාවිත් ප්‍රේමතිල ලොක්කා අලුත් හඬක් වෙනවලු.